ජේසු පිහිටයි. අද දවසේ ධර්මයානෝ ධර්ම සාකච්ඡාව තුලයි අපි මෙලෙස ආරම්භ කරන්නට යන්නේ ධර්ම කතිකාවත. දබ්‍ර ප්‍රේමවන්තේනි, ඔබ සියලු දෙනාම මේ අපිත් එක්ක යන ගමනේ උන්වහන්සේ දුන්නු වචනය දිනෙන් දින ජීවත් කරවන්න, විශේෂයෙන් ඉරුදින දේව ප්‍රකාශනය, ඉරුදින ඒ දේව වාක්‍ය සංග්‍රහය මුළු සතිය පුරාවටම ඔබට ජීවත් කරන්න ඇරයුම් කරමිනුයි අපි මෙලෙස ධර්ම සාකච්ඡාව අද දවසේ ආරම්භ කරන්නට යන්නේ. අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා අපි පාදක කරගන්නේ සාමාන්‍ය සමයේ 33 වන ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහයයි. අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා අපිත් එක්ක සුපුරුදු පරිදි මෙම සාකච්ඡාව ඉදිරියට රැගෙන යන්නට අප මැදිරියට අප එකතු කරගත්තා කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධාස්ථානයේ මිසම් සේවක ගරු ලලිත් එක්ස්පිරිටස් පියතුමනි වහන්සේට ජේසු පිහිටයි. ජේසු පිහිටවනක්. ප්‍රේමවන්තේනි, අද දවසේ මෙම ධර්ම සාකච්ඡාව ඇතුලේ අපි සාකච්ඡා කරන්නට යන්නේ උන්වහන්සේ මොන වගේ ගමනකද අපිව රැගෙන යන්නට යන්නේ. ජේසු ගියා වගේම ගමනක යන්නට අපිට උන්වහන්සේ ආරාධනා කරනවා. වචනය මත පදනම් වෙච්ච ජීවිතයකට උන්වහන්සේ මේ සතිය අපිට ආරාධනා කරනවා. ඉතින් අද දවසේ පියතුමිනි, මම කැමතියි වහන්සේත් එක්ක කතා කරන්න පළවෙනියෙන්ම මොනවද මේ පළමුවන දේව ප්‍රකාශනයෙන්, දෙවන දේව ප්‍රකාශනයෙන් සාශුද්ධ සුවිශේෂයෙන් අපිව රැගෙන යන්නට උත්සාහ කරන්නේ මොන වගේ මානයකටද මේ සතියේ මූලික තේමාව වශයෙන් අපි සාකච්ඡා කළොත්. නනක අපි ගිය සතියේ මෙනෙහි කළා. අපි ගිය සතියේ මේ සතියට එනවා. ගිය සතියේ අපිට කතා කළේ දෙවියන් වහන්සේ මත යැපෙන ජීවිතයක්. දෙවියන් වහන්සේ මත යැපෙන්න පුළුවන් උන්වහන්සේගේ වචනේ අදහගත්තොත් විතරයි. මිනිස්සු හැමතිස්සෙම උත්සාහ කරන්නේ පෙනෙන දැන්න දෙයක් කියලා යැපෙන්න. ලෝකයා මත යැපෙන්න නැහැ. ඒක කොම් පහ වෙලා යනවා. සියලු දේ පහ වෙලා යනවා. ඒ නිසා වැදගත් වෙන්නේ උන්වහන්සේගේ ජීවමාන වචනය. මොනවා අහස පොළොව පහව ගියත් එක දවස් කියන්නේ මගේ වචනේ පහව යන්නේ. ඒ වචනේ අදහගෙන සදා ඒකේ උන්වහන්සේ ඒ වගේම කියනවා. අද පළවෙනි එකෙන් පැහැදිලි කියනවා මේ ලෝකේ පැවතෙන මේ ඔබේ නම ස්වර්ගයේ ලෙවෙන්න. ඒත් වචනේ අදහගත්තු අය තමයි ස්වර්ගෙ දිහා බලාගෙන යන්නේ. ස්වර්ගෙ දිහා බලහන තමයි වචනේ අදහන්නේ. නැත්නම් මේ ලෝකේ පැවතෙන දිහා නැහැ. මේ ලෝකේ පැවතෙන හරහා ගමන් කරනවා. ඒ නිසාද කතා කරන්නේ ස්වාමීන් වහන්සේගේ වචනේ අදහගෙන උන්වහන්සේ මත යැපෙන ඒ ස්ථිර ජීවිතය. ඒගොල්ලන්ගේ නම් ස්වර්ගයේ ලියවෙනවා කියලා. පැහැදිලි. ප්‍රේමවන්තේනි, ඔබේ ජීවිතය උන්වහන්සේගේ වචනය මත පදනම් වෙච්ච ජීවිතයක්ද? වචනය ඔබව මාව දවස ගානේ ජීවත් කරවනවායි කියන හැඟීම ඔබට දැනෙනවද? එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු. ප්‍රථමයෙන් සුදු සුවිශේෂයට අහුම්කම් දීලා. ඒ සඳහා මම විශේෂයෙන් ආරාධනා කරනවා ගරු පියතුමිනි ඔබ වහන්සේට සුදු සුවිශේෂය අපිත් එක්ක බෙදා ගන්නට. තවද ඒ දවස්වලදී දුක් ගායනා වලින් පසුව හිරු මඩල අඳුරවන්නේ, සඳ මඩල එළිය නොදෙන්නේ, අහසින් තාරකාව පතිත වන්නාහ, අහසේ බල පරාක්‍රමයේ චංචල වන්නාහ. එකල මනුෂ්‍ය පුත්‍රයන් මහා බල පරාක්‍රමයෙන් හා තේජස්ත්‍රියෙන් විරාජමානව වලාකුළු මත වඩිනු ඔහු දකිති. එවිට උන්වහන්සේ තම දූතයන් යවා පොළවේ සීමාන්තයේ පටන් අහසේ සීමාන්තයේ දක්වා සිව් දිගින් තමන් වහන්සේ තෝරාගත් අය රැස් කරනු ඇත. අත්තික ගසෙන් පාඩමක් ඉගෙන ගන්න. එහි ලපටි අතු මත වී කොළ ලියන කල ගිම්මානේ ළඟ බව ඔබ දන්නාවේ. එලෙසම ඒ දේ සිදුවනු ඔබ දකිත්ම උන්වහන්සේ දොරකඩ ළඟමයයි දැනගන්න. සැබවින්ම ඔබට කියමි. ඒ සියල්ල සිදුවන තෙක් මේ පරම්පරාව පහව නොයන්නේය. අහසත් පොළොවත් පහව යන්නේය. ඒත් මාගේ වචනය කිසිදා පහව නොයන්නේමය. තම ලස්සන මේ අවසාන දවස් පිළිබඳ කතා කරලා අපි ජනවන්දනා වර්ෂයේ අවසාන ඉරුදින වලට තමයි පැමිණෙන්නේ. අපි දන්න ජනවන්දනා වර්ෂය ආරම්භ කරනකොට රණුක් අපිට කතා කරන අවදිවන්න. පළවෙනි දේ අවදිවන්න. ඒ අවදිවීමේ ජීවිතය අරගෙන මේ අවසාන කාලය එනකොට අපිට කතා කරන අවසාන දවස් කිහිපේ. ඒ කියන්නේ උන්වහන්සේගේ දෙවන ආගමනයට
අපි සෝදානම් වෙන කාල සීමාව. ඒතර උන්වහන්සේ අපිට කතා කරනද මේකේ අපිට මේ ඒ කියන්නේ අවසාන වෙනකන් ඉන්න කියන්නේ අපි මේ දෙකටම අවදි වෙලා ඉන්නට ඕනෑම මොහොතක උන්වහන්සේ අපිව කැදවනවා අපි කතා කරනවා. ඒතර මේ කියනවා අහස් ඒ දවසේ දුක්ගාවිනාවේදී හිරුමඩ අඳුරු වන්නේ සඳ මණ්ඩල එළිය නොදකින්නේ අහසේ තාරකව පත්වන්නේ. ඒ කියන්නේ අපි දකිනවා මේ ලෝකේ ගොඩාක් අය ජීවත් වෙන අය අපි කියන්නේ ඉරහඳ පවතින තාක්කල් අපි මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තමයි අපි දකින්නේ. දැන් ගොඩාක් දෙනෙකුට දෙවනස නොදන්න අයට ගොඩාක් වෙලාවට දකින්න මොකද මේ ඉරයි හඳයි පවතින තාක්කල් අපි මැරෙන්නේ නැහැ. ඒතර මේ වල තමයි අපි ජීවන චක්‍රය අපි පෙනෙන දැනෙන දේ. අහස පොළොව මෙව්වේ කවුද? දෙවියන් වහන්සේ. මේ සියලුම දේ මෙව්වේ කවුද? දෙවියන් වහන්සේ. ඒක හරි මනහරයි. ඒ වගේම මිනිස්යා මෙවීමක්. ඒක ඉතා මනහරයි. ඉතින් මෙවිල්ල අතරින් දෙවියන්වහන්සේ මිනිස්යාට කැඳුවේ මොකද්ද? දෙවියන් වහන්සේ අදාහ ගන්නවා. උන්වහන්සේ කිව්වේ ඒකද ඕනම දෙයක් කරනම නිදහස් වෙනවා. මම මෙවිල්ල වර්ධනය කරනවා. ඔබ ආධිපත්‍යය දුන්නා. හරි. මෙවිල්ල වර්ධනය කරන්න. ඒ උන්වහන්සේ කිව්වා උයන මැද ගහ කියන්නේ අපේ හෘද සාක්ෂිය. අන්න එතන කිව්වා උන්වහන්සේට විතරක් සවඳ උන්වහන්සේ කියන දේ විතරක් කරන්න. එතකොට පරීක්ෂාව වුණේ මොකද්ද? නපුරගෙන පරීක්ෂාව තමයි ඒ වහර නෑ මේ මෙවිල ඔබේ නෑ ඔබට පුළුවන් ඕනම දෙයක් කරන්න. ඔබ ඒක අයිති කරගන්න. එතකොට ඔබත් දෙයියෝ. ඉතින් ඒ තුල තමයි මිනිස්සයා මෙවීමට මුල් තැන දුන්නේ. ඒතර ඒ වරහා පාපේ ආදමුත් දුන්නා. ඉතින් මොකද උනේ? දෙවියන්ට වඩා මිනිස්සයා වටින්නට ගත්තා. මේ මෙවිල්ල වටින්නට ගත්තා. ඒතර ඒකයි ස්වාමීන් වහන්සේත් කියන්නේ මේවා සොලවනවා. හරි මේ ඔක්කොම දේවල් මේවා සොලපුවා මොකද වෙන්නේ? කොහෙද බලාපොරොත්තු වෙන්නේ? හරි මොකද කොහෙද බලාපොරොත්තු වෙන්නේ? ඒතර උන්වහන්සේ අද මොනවද අපිට කියන්නේ? අහස පොළොව පාව යනවා. ඒ තුනන්සේක වචනේ කවදාවත් පාව යන්නේ නැහැ. ඒතකොට අපි අපේ විශ්වාසය අපි තබලා තියෙන කාමතද? ඒතර අපිට කොහොමද දැන් මේ අපේ විශ්වාසය සැලවෙන්නේ? මේ දහස කවද දහස් කඩා වැටෙන්නේ? කවදද මේ හඳ කඩා වැටෙන්නේ? ඒක මේ ඇත්තට මේ කතා කරන දේ වචන තුල කතා කරන්නේ අපේ ජීවිතය අපි බලාපොරොත්තු තවපු දේවල් සලවන මොහොතක් එනවා. මිනිස් හැම මිනිස්සයම ජීවිතේ යම් බලාපොරොත්තුවක් තුන ජීවත් වෙන්නේ. යම් බලාපොරොත්තු අපේක්ෂාවක්. ඒතර අපි මේ ජීවිතේ අපේ බලාපොරොත්තු අපේක්ෂාව අපි තැබුවොත් ලෝකේ කෙරෙහි එක පුද්ගලයෙක් කෙරෙහි එක දෙයක් කෙරෙහි ඒව සලවන වෙලාවක් වෙන උන්වහන්සේ. එතකොට මොකද වෙන්නේ? ඒ සැලවීමත් එක්ක අපිව කඩා වැටෙනවා. එතකොට ඒවත් එක්ක අපි නැති වෙනවා. අපි අපේ බලාපොරොත්තු තබන්නේ දෙවියන් වහන්සේගේ වචනේ මතද? දෙවියන් වහන්සේගේ හඬ මතද? එන අපි කඩා වැටෙන්නේ නැහැ. අපි ස්ථිරයි. අපි ස්ථිරයි. ඒක තමයි උන්වහන්සේ අපිට කතා කරන්නේ. ඒකයි ගිය සතිය අපි දැක්කේ රණුක් දේ වචනේ තුල අපිට ස්වාමීන් වහන්සේ මාදර සහෝදරනේ ඔබට උගන්වන්නේ ඒකයි දෙවියන් වහන්සේ මත යැපෙන්න. සම්පූර්ණ උන්වහන්සේ තුල යැපෙන්න. උන්වහන්සේගේ වචනේ කවදාවත් පහව යන්නේ නැහැ. ඒතකොට අපි අහන්න ඕන කදේ තමයි අපි කොහෙද යැපෙන්නේ? ඒකයි ස්වාමීන් නිරන්තරයෙන් කියන්නේ ඔබ මට වඩා වෙන කාට හරි ආදරය කරනවා මට සුදුසු නැහැ. එතකොට අපි දෙවියන්ට වඩා දෙවියන් වහන්සේ අපිට මේ අපේ දුන්නු උතුම්ම දේ තමයි ජේසුස් වහන්සේ. උන්වහන්සේ තමයි වචනය. වචනේ පරිසමාප්තේ. වචනේ මාංශගත උන්වහන්සේ. ඒතර උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේ අපිට කිව්වත් ආදාර. ඒතර උන්වහන්සේට වඩා මොනවටද අපි ආදරය කරන්නේ? ඒකද අපිට කතා කරන්නේ අපිව මේ සොලවනකොට. ඒ කියන්නේ හදවත බිඳෙනවා. ඒ හදවත බිඳලා කැඩිලා ඒක අවසාන දවස වෙනකොට මොකද වෙන්නේ? සියල්ල මේ අපි පේන පෙනෙන දේවල් ඔක්කොම නැති වෙනකොට අපිට බලාපොරොත්තු වෙ උන්වහන්සේ තුල නම් ඒ ඇයට විතරයි පවතින්න පුළුවන් ගත වෙන්නේ. පිටුමිනි දැන් අපි මේ වචනය මත පදනම් වෙනවා කියන එක අපි සාමාන්‍යයෙන් හැමදාම අහපු දෙයක් නේ. දැන් මගේ දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳලා මම ඇහුවා ජේසුගේ වචනය මත අපි ස්ථිර වෙන්න ඕනේ. වචනය අදාහ ගන්න ඕනේ. වචනයත් එක්ක ජීවත් වෙන්න ඕන. වචනය ජීවත් කරවන්න ඕනේ. මේක අපි අහපු දෙයක්. මට දැනෙනවා අපි අතින් නොවෙන්නේමත් මේක. මොකද්ද මේකට හේතුව? ඒ කියන්නේ අපි කොච්චර වුණත් මේ මෙටීරියල් වලට එළියේ පේන දේවල් වලට ලොකු ඇල්මක් තියෙනවා. ලොකු ස්ථීරකමක් අපි ඒක දකින්නවනේ. අපි නිකන් හිතමු අම්මා තාත්තව අපි දකින හින්දා, එයාලව අපිට පේන හින්දා අපි අම්මා තාත්තා ගැන විශ්වාසය ටිකක් වැඩි අපිට.
අපි හිතමුකෝ අපි මොනවා හරි ශාස්ත්‍රයක ඉගෙන ගන්නවා කියලා. ඒ ඉගෙනගත්තු දේවල් අපි දැක්කා, කෙරුණා, අපිට ඒ ගැන අවබෝධය ලැබුණම අපි ඒකට තියෙන ඇල්ම වැඩි. මේ වචනය කියන එකට අර පූජාවේදී විතරක්ද මේකේ තියෙන ස්ථීරකම කියන එකයි මගේ ප්‍රශ්නය. නෑ අපේ ජීවිත ගමනක් තියෙනවා මේ රණුක්. අපි ගැලුවොත් මුළු මේ ගැලවීම ඉතිහාසය දිහා බැලුවොත් රණුක් දෙවනාංශේ අපි කියමු ආබ්‍රහම තෝරගත්තනේ. දැන් ආදම් උන්වහන්සේගේ වචන උන්වහන්සේ ඇහුවෙත් ඒකනේ මං එපා කියපු දේ ඔබ කළාද? ඒක නෑවේ. ඒතර ආදම් දිහා මේ ආබ්‍රහම් දිහා බලන්න. ආබ්‍රහම් දෙවනාංශේ මත යැපෙමින් දෙවනාංශේ කව නොදන්න දේශයට යන්න කියලා උන්වහන්සේ පොරොන්දුවක් දුන්නේ පොරොන්දුව අදාගෙන ගියා. ආශිර්වාද කළා අඩුවකුත් යපුවා. ජීවිතය තුළ නමුත් ඒ අඩුව තුළ දෙවනාංශේ පොරොන්දු වෙනකොට අහසේ තරුවෙන් දෙවනාංශේ විශ්වාස කළා මේ දෙක දරුවෙක්වත් නැහැ. දෙවියන් වහන්සේ මත යපන දෙවන ප්‍රලංක. නමුත් ඒ බලන් ඉඳලා අවුරුදු 25 පතම දරුවෙක් දුන්නා. ඒතර ඒ දරුවා දීලා ආබ්‍රහම් ඊට පස්සේ ඊසාක් මත යැපෙන්නට පටන් ගත්තා. ඒක ස්වභාවික දෙයක්. දෙවනාංශ දැක්ක මේ යැපීම් ගොඩින් ආබ්‍රහම් වල්ලෙක් වෙනවා. දෙවනාංශ ආබ්‍රහම්ගේ ඊසාක් කිල්ලන. ආබ්‍රහම්ට දීසා දෙන්නට බෑ. මොනවද මගේ අනාගත ඔක්කොම බලාපොරොත්තු ඔක්කොම ඊසාක් වෙලානේ එතකොට. එතකොට ආබ්‍රහම් ඊට පස්සේ සිත විමසන ඇයි මට සතුට නැත්තේ නිදහස නැත්තේ? ආබ්‍රහම් දැක ඉස්සර මගේ බලාපොරොත්තු මගේ යැපීම දෙවියන්. දැන් ඊසාක් වෙලා. ඉතින් ආබ්‍රහම් දැක්කා එතන මං දෙවියන්ගේ තන ඊසාක්ට. ඒක පාපයක්. එසත ආබ්‍රහම් ඊසාක්ව පූජා කරන්න ගත්තේ. මේ රෝමා 4 කියනවා බලාපොරොත්තු රහිත තත්ත්ව දෙවියන්ට සියල්ල කරන්න පුළුවන් කියලා. මලුන්ගේ පව උන්වහන්සේ නැගිටවන්න පුළුවන් කියලා අදහගෙන දුන්නා. ජෝබ්ට අපි දකිනවා විශ්වාසය තුළ මේ රෝගී භාවය ගෙනල්ලා ජෝබ් දෙවියන් වහන්සේ මැද යපුණා. තමුන්ගේ දරුවෝ නැති වෙනකොට දෙවියන් වහන්සේ දුන්නා. දෙවියන් වහන්සේ ගත්තා කියලා. නමුත් රෝගී භාවය වෙලා ජෝබ්ගේ හදවත බිඳලා අන්තිමට ජෝබ්ට ගෙන්නුවා. ඒ පණුව ගහන සිර මත දෙවියන් වහන්සේගේ සැලැස්ම ජෝබ් දෙවියන් වහන්සේට අයිතිය දෙනකොට ඒ වගේ සිය ගුණයක් දෙවියන් වහන්සේ දානය කළා. හබකුත් දිවස්වලය දිහා බලන්න. හබකුත් තෝරන දෙවියන් වහන්සේ කෝ සාදාන ඉටු කරන්න දෙවියන් වහන්සේ මොනවද කරන්න හබකුත් අරගල කරනවා. අන්තිමට හබකුට ගෙන්නුවා. මිදිවැලේ පළදාව නැති වෙනකොට හරක බහන් නැති වෙනකොට සියලු දේ නැති ස්වාමී ඔබ කෙරේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක අපේ ජීවිත උගන්වන දෙයක්. ස්වභාවිකව රණෝක් අපේ මේ පංචේන්ද්‍රිය ඇදිලා යන ලෝකෙට. ඒක නතර කරන්න බෑ. ඒක අපි හැමදාම අපර උත්සාහ කරමු. මොකද භූමියෙන් ගත්තු නිසා හැමතිස්සෙම කියන්නේ භූමියට ඇදිලා යනවා. ඒක ස්වභාවික දෙයක්. හැබැයි අපේ ආත්මය හැමතිස්සෙම සාපිපාස මොකටද? දෙවියන් වහන්සේ උන්වහන්සේ කෙරේ තපසාව. ඒතර අපි මේ ආත්මය උන්වහන්සේගේ ජීවමාන වචනෙන් පෝෂණය කරගන්න නැතුව අපි ලෝකෙට ඉඩ දීලා තියෙනවා. ලෝකයේ ජීවිතේ එතනස අපිට දේව වචනයක් අපිට නැහැ. අපිට මොන හරි ප්‍රශ්නයක් කරනම අල්ලගන්න දෙයක් නැහැ. අල්ලගන්නේ කවුරු හරි කියපු දෙයක්. ඒක තමයි අපේ තියෙන දුර්වලකම. ඒක අපිට දෙවියන් වහන්සේගේ වචනද කතා කරන එකයි. මගේ වචනේ කවදාත් පාවයන් අපි කොතරම්ද සාපිපාසාවක් තියනවද දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න. ඒ අපිට පීඩාවක් ආපුවම දැන් මේ ආබ්‍රහම්ලා මේ දෙවම පවා මේ අදාහගත්තේ මොකද දෙවියන් වහන්සේගේ පොරොන්දුව. අර මැග්නිෆිකාට් එකේ කියනකොට උදාන ගියේ කියන්නේ ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු උන්වහන්සේ ඉටු කරනවාමයි. ඒකයි එලිසබෙත්ගේ ස්වාමීන් වහන්සේ පොරොන්දු ඉටු වෙනවා අදාහගත දැන තිබ්බා. අපිට වෙලා තියෙන්නේ අපි දෙවියන් වහන්සේගේ වචනයට සවන් දීමක් නැහැ. අපි දෙවියන් වහන්සේට ආදරෙයි. අපි සමාර්ට ඩිවෝෂන්ස් ගොඩක් දේවල් කරනවා යාඥා කරනවා. හැබැයි වචනේ කොතරම්ද අපි අදහනවද? ඒ වචනේ අදහනවා නම් අපිට පීඩා මැද අපිට ගමන් කරන්න ශක්තිය පැහැදිලි. දැන් ප්‍රේමවන්තේනි පියතුමා කියපු දේ මම මේ විදිහට කැටි කරගත්තා මගේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට. බලන්න උන්වහන්සේ ලස්සනට කිව්වා ඔබව භූමියට ඇදෙනවා. මේ ශරීරයයි භූමියට ඇදෙන්නේ. ඔබේ ආත්මය දෙවියන්ගෙන් ආපු නිසා ඔබේ ආත්මය දෙවියන්ට ඇදෙනවා. ආත්මය මරුණොත් අපේ අතින් ශරීරය විතරක් ජීවත් වෙයි. මේ එළියේ ස්වභාවයේ ධර්මයට අපි ආස කරයි. හැබැයි ආත්මය මරන්නේ නැතුව මේ වචනයෙන් ආත්මය පෝෂණය කරගත්තොත් ඔබ මම හැම දවසකම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධයි. එහෙම නේද පියතුමනි මං හිතන්නේ. ඒක තමයි උන්වහන්සේ අපිට මඟ පෙන්වපු දේ. දැන් අපේ ප්‍රේමවන්තේනි මේ විදිහට අපිට පුළුවන් නම් අපේ ජීවිත උන්වහන්සේත්
එක් වචනය දරාගෙන උන්වහන්සේ දෙන වචනය එකම මාර්ගය කියලා තේරුම් අරගෙන ඉදිරියට යන්න උන්වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේගේ මඟ පෙන්වීම අනිවාර්යයෙන්ම අපේ ජීවිතයට ලැබෙනවා. පියතුමිනි අපි මේ ඊටාම අපි ගාව තියෙන ප්‍රධාන වචනයක් තමයි අපි කියනවා අහස පොළව පහව ගියත් මාගේ වචනය පහ වෙන්නේ නැහැ. වචනයේ සදාකාලිකත්වය වචනයේ තියෙන ඒ පැවැත්ම ගැන දෙවියන් වහන්සේ පුදුම ස්ථීර සහගත බවකින් කියන දෙයක්. ඒක කොයි විදිහටද අපි ජීවත් කරවන්න ඕනේ? මේ වචනේ අයිති කරගෙන ජීවත් වීම ගැන ඔබ වහන්සේ කතා කළොත්. රණුක් අහස පොළොව මෙව්වේ කවුද? දෙවියන් වහන්සේ. මොනවා කරනකොටද? ආලෝකය වගේ ආලෝකය ඇති වුණා. වචනේ. නැසක වචනේ. වචනේ කරන වචනේ කවුද? එහෙනම් ජෝහන්තමය සුවිශේෂ පළවෙනි පරිච්ඡේදයේ කියනවා ඒක කියන්නේ ජේසුස් උප්පත්ති ගැන උන්වහන්සේ වචනය අනුව මාංශගතව. ඒ ජේසුයි. ඒක ජේසුස් වහන්සේ කරනකොට මේ හැම දෙයක් මේකයි මුළු විශ්වයම මෙව්වේ ජේසුස් වහන්සේ කරනකොටගෙන. ඒක දේවතාතර ආරම්භයේ සරසමත් අපේ අඩුවට ජේසුව දෙන්න. අපිට ජේසුට වඩා වටින්න ගත්ත ලෝකය. උන්වහන්සේගේ වචනයට අපි සවන් දුන්නේ නැහැ. උන්වහන්සේ තුළින් තමයි මේ ගැලවීම පූර්ණත්වය අපිට තියෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවද? බලාපොරොත්තු වෙන පෙනෙන දෙන්න දේ. ජේසුව පිළිගන්න එක කිව්ව උන්වහන්සේගේ මට වඩා ඔබ අම්මටෝ තාත්තටෝ කාට අරම සුදුසු නැහැ. ඒතර දේවතාවගේ සැලැස්ම තමයි පුතාව අදාහගත්ත සෑම කෙනෙක්ම සදාතන ජීවිත ලැබීම. ඒතර ඒකයි කියන්නේ ඒකයි යසායා පවා කියන්නේ 55 9 10 11 කියන්නේ උන්වහන්සේගේ මුවෙන් වචනයක් පිට කරුවෙන් පස්සේ ඒක නැවත ඇහැරලා එන්නේ නැහැ කිරීමෙන් හිටු කරන්නේ නැතුව. පැහැදිලි. ඒසෑ 55 කියනවා මාහට සවන් දී මා කියන දේ කර හොඳ මහරවල්ව පෝෂණය. ඔබත් එක්ක සදාතන දාවිත් එක්ක සදාතන ගිවිසුමක් ඇති කරගත්තා. ඔබත් එක්ක සදාතන ගිවිසුමක් ඇති කරගත්තා. ඒතකොට අපිට උන්වහන්සේ කතා කරන මුළු බයිබලෙ තුල කියන මට සවන් දෙන්න මම කියන දේ කරන්න. ඒකයි තාබොර් කන්දේ පවා උන්වහන්සේ ගෝලයන්ට කිව්වේ මගේ පුතාට සවන්. මේක වචනේ සමා මම පුතා කියන දේ අම්මා මොනවද කිව්වේ පුතා කියන දේ කරන්න. ඒතර මෙතන තමයි අපිට කතා කරන්න. අද අපි කවුරු කියන දේද කරනවා. අපිට හඬවල් ගොඩක් එනවා. අපිට අර ගිය මිට ඉස්සර සද්දයකට අපි දැක්කා බාතෙමියුස් අන්ධ මිනිස්සයා. එයා අවදි වුණා. අවදි වෙලා කිව්වා මට පෙනීම දෙන්න. නමුත් අපි ගොඩාකට අපි අවදි වෙන්නේ නැහැ. ඒක අපිට ජනවන්ද අවශ්‍ය ආරම්භික අවදි වෙන්න. ඔබේ හැම දෙයක් මේකයි කිව්වේ දෙවියන් වහන්සේට පුළුවන් ඔබ රැක බලා ගන්න. දෙවියන්ට සැලැස්මක් තියෙනවා. ඒකයි ජෙරමියා 29:11 කියන්නේ I have a plan for you. මට ඔබ ගැන සැලැස්මක් තියෙනවා. ඔබේ විනාශ ඔබ මා සොයන කල මුළු සිතේ සැබවින්ම ඔබට මාව හමු වෙනවා. එතකොට අපි දෙවියන් වහන්සේට මං ගැන සැලැස්මක් තියෙනවා. මගේ ජීවිත හැම සිද්ධියකට මම මේ ජීවිතේ අසන්න වෙලා ඇති. මගේ අසන්න කමකට දෙවියන් සැලැස්මක් තියෙනවා. ඒ තමයි ජේසුස් තුළින් මේ ගැලවීම. ඒකයි කිව්වේ මාගේ වචනය අදහන. ආස පොළොව මැව්වේ සියල්ල මාව දන්නවා. උන්වහන්සේ කන්ට්‍රෝල්. ඒක තමයි ජේසුස් පව අපිට කිව්වේ තාත්තේ ඔබට සැලැස්මක් තියෙනවා. ඔබට සියල්ල කරනවා. එහෙනම් තාත්තව අදාහගත්තේ. මේක තමයි පුත්‍රයෙක්ගේ හදවතක තියෙන අපි කියන අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා. එහෙනම් දරුවෙක්ගේ හදවතක් තියෙන තාත්තා මත යැපෙන කෙනෙක්. උන්වහන්සේ කියන දේ හදාන. මේක තමයි උන්වහන්සේ අපිට කතා කරන්නේ රණෝ. ඔබ මම දේව දරුකම ජීවත් කරවනවද? ඇත්තෙන්ම දෙවියන් වහන්සේගෙන් මම මේක ලබනවා. උන්වහන්සේ මට මේ දේ දෙන්නේ. මේ ආශිර්වාදය, මේ විනාශය සමහරවිට මගේම දුර්වලකම නිසා මාව වැටුණු තැන ඒකෙත් උන්වහන්සේ ළඟ සැලැස්මක් තියෙනවා. මේක පුදුමාකාර අභිරහසක් ප්‍රේමවන්තේනි. අපි දවසින් දවස මේ කිතුණු ජීවිතයේ පරිණතකම හොයන්න ඕනේ දෙවියන් වහන්සේත් එක්ක මේ යන ඇදහිල්ලේ ගමනිනුයි. අපි තව දුරටත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න පළමුවන දේව ප්‍රකාශනයට අහුම්කම් දෙමු. රණ්ඩු කීටි ඉස්සෙල්ලා මම හිතුණා මේ අර දෙවෙනි කොටසේ තියෙන අත්තික ගසෙන් පාඩමක් ඉගෙන ගන්න කියලා. අපි පළවෙනි කීමට යන්නේ ඉස්සෙල්ලා. කියන්නේ ලපටි අත මත වෙනකොට කොළ ලියනකොට ඔබ දන්නවා ගිම්හාන ඇවිල්ලා තියෙනවා. එතකොට උන්වහන්සේ කියනවා මේ දේ සිත දකිද්ද උන්වහන්සේ ඔබ දොර කඩලාගමයි දැනගන්න. මොකද මේ කියන්නේ? ඔබ දැන් සබහාදාම දැක්කම ඔබ දකින්නවනේ මේ වුණා කියලා. මේ අපි මේ සොලෝන අහස මණ්ඩල සොලෝනවා කියන්නේ අපේ බලාපොරොත්තු වූ දේවල් උන්වහන්සේ සොලවනවා. අපේ ජීවිත කැඩෙන බිදෙන අර රෝමටත් කියනවා අපේ විශ්වයේ ශුන්‍යතාවපත් කළ අපේ කැමැත්ත නෙමෙයි උන්වහන්සේගේ බලාපොරොත්තු.
ඒතර උන්වහන්සේ ශුන්‍යතාවට පත් කරන්නේ උන්වහන්සේගේ බලාපොරොත්තු අපතුල ඉට වෙන. අපේ බලාපොරොත්තු සුළුසු ගන්න එකයි. එතකොට මෙන්න මේ අපේ හදවත බෙදෙන කැඩෙන තැන. ඒකයි කියන්නේ බෙදුණු සිත් ඇත්තන්ට උනවා. බෙදුණු හදවත බෙදෙන හැමතැනම ඔය තාරක ඔක්කොම කඩා වැටෙනවා අපේ අපේ බලාපොරොත්තු කඩා වැටෙනවා කියන එකනේ. අන්න එතන තමයි මේ ස්වාමීන් වහන්සේ දොර කඩ ඉන්නේ. අපිට පුළුවන් එතන උන්වහන්සේගේ වචනේ අදහගෙන උන්වහන්සේට අයිති වෙන්න. අපිට හැම දෙයක් වෙනකොට ස්වාමීන් වචනේ අදහන්න ලේසි. උන්වහන්සේ ජීවමාන ක්‍රියා. හැබැයි අපේ හදවත බෙදින තැන කඩාගෙන වැටෙන තැන. ඒතර අන්තිම දවසේ දේ වෙන මොහොන දෙන්න නම් අද ඉටගෙන යනවා අපේ ජීවිතේ දිනදා ජීවිතේ ගොඩාක් දේවල් සිදෙන අපේ හදවත බෙදෙන. හැබැයි උන්වහන්සේ වෙන්නට හරින්නේ. ඒතර අපි යැපෙන්නේ කා මතද? උන්වහන්සේගේ ජීවමාන වචනේ මතද? නැත්නම් අපි ලෝකයාගේ වචනේ මතද? අන්න එතන තමයි අපි ඉගෙන ගන්නට ඕන. උන්වහන්සේ දොර හදවත තට්ටු කරන්න අන්න එතනයි. ඒ තට්ටු කිරීම තමයි ඔබවයි මාවයි දිනපතා ජීවත් කරවන්නට ඕනේ. ඒ සංවේදීකමයි අපිට තියෙන්න ඕනේ. මට දැනෙන විදිහට පිටුමනි ඔබ වහන්සේ මාව නිවැරදි කරන්න හරිනම් අපිට දෙවියන් වහන්සේ ගැන ඒ සංවේදීකම තියෙන්න ඕනේ. උන්වහන්සේ කවුද? මගේ තාත්තා කියන ඒ සංවේදීකම තිබුණොත් තමයි උන්වහන්සේගේ හඬට අපි ලෙන්ගතු වෙන්නේ. එතකොට තමයි මේ සම්බන්ධකම වැඩි වෙන්නේ. නේද පිටුමනි? අනිවාර්යයෙන්ම. පැහැදිලි. අපි පළමු වන දේව ප්‍රකාශනයට අහුම්කම් දෙමු. පළමු වන දේව ප්‍රකාශනය දානියෙල් දිවස් ප්‍රසාදිතුමාගේ පොතෙන් ගත් පාඨයකි. දානියෙල් නම් වූ මට දර්ශනය වූ මිනිසා තව දුරටත් මෙසේ කීවේය. ඒ කාලයේදී නුඹේ සෙනග භාරව සිටින උතුම් අධිපතියා වන මිකායෙල් නැගී සිටින්නේය. ඒ කාලය වනාහි මනුෂ්‍ය ජාතිය ඇති වූ කාලය පටන් මේ දක්වා කිසි කලක නොවී විරු විපත්ති කාලයක් වන්නේය. එහෙත් නුඹේ සෙනගගෙන් පොතේ නම් ලියා ඇති සියල්ලන් ගැලවෙන්නේ ඒ කාලයේදීය. පොළොවේ දූලියට සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක් සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව හා සදාකාලක පිළිකුලටත් පිබිදෙන්නෝය. නුවණැති ජාතියේ නායකයෝ ආකාශයේ දීප්තිය මෙන්ද සෙනග හරිමග ගෙන ගිය අය තාරකාවන් මෙන්ද සදාකාලයටම බබලෙන්නෝය. දානියෙල් දිවස්වල අය කතා කරන මේ අවසාන කාලේ මොකද සිද්ධ වෙන්නේ? පීඩා වෙනවා. අපිට අපි හැම කෙනෙක්ම බය උතන්ටනේ. නේ අපේ ජීවිතේ අපි ඔක්කොම බය මරණ බියනේ. පැහැදිලි. ඔතන තමයි හැම කෙනාම බය ලෞකික බියෙන් එක අපිට මේක නැති වෙයි. ඒ තමයි බය. ඉතින් අවසාන දවසේදී මේ බියට මුහුණ දෙන්නට වෙනවා. අපි සදාතන ජීවිතය ලබන්න නම් මරණය අයිති කරගන්නම වෙනවා. මෙහා යන්නට ඕන. ඒතර ඒක තමයි නිරන්තරයෙන්ම අපිට තියෙන්නේ මේ එදිනෙදා මේ අන්තිමේ පීඩා විපත් වෙනවා. එතන තමයි අපි සදාකාලිකට පිළිගන්න අනිත් එක සදාකාලික නිරාගෙන්න එන්න වෙන්නේ. ඒක උන්වහන්සේද කියන්නේ නුඹේ සෙනගේ පොතේ එහෙත් නුඹේ සෙනගේ පොතේ නම් ලියා සියල්ලම ගැලවෙන. ඒතර පොතේ ලියා බලක් මතකද ඔයාලට ජේසුස් වහන්සේ යවන ගෝලයන්ව මිෂන් එකට දූත කාර්යය යවනවා. ගිහලා ආපහු උන්වහන්සේත් එක්ක ඔයගොල්ලෝ බෙදා ගන්න දූත කාර්යය. අත්දැකීම. මාර ප්‍රීතිය මොනවද කියන අපි සුව කළා. ජේසුස් වහන්සේ මම දැක්කා සාතන් විදුලි වේගෙන් එනවා. ඒ කියන්නේ මොකද ඔය පරීක්ෂා කරන්න එන්නේ. ඒ නිසා ඔබේ මේ යක්ෂයා දරුණු නිසා නැත්නම් මේ ප්‍රාතිහාර සිදුන නැසෙ මේ ඔබේ නම ස්වර්ගයේ ලියවිලා තියෙන නිසා. ඒත් අපි මොකද්ද මේ කියන්නේ? නේද අපි හොයන්නේ ස්වර්ගය තුල අර ගිය සතිය අපිට කතා කළා. උන්වහන්සේ අතින් සෑදී සුද්ධස්ථාන නෙමෙයි අති සුද්ධස්ථාන ජේසුස්ගේ හදවතට ඒ අපිට ලෑස්ති කරලා තියෙන දේවදත්තගේ හදවතේ අපිට පූර්ණ ජීවිතයක්. අපේ බලාපොරොත්තු තියෙනව නැතනම් ඒ පූර්ණ ජීවිතයට. ඒකයි මේ පෞර්ධමා කොලෙසිඩිපේ කියන්නේ ලෞකික දේ නෙමෙයි ලෝකෝත්තර දේ ප්‍රාර්ථනා කරන්න. ඔබේ ජීවිතයේ ජේසුස් තුළ දේවතාවගේ හදවතේ සැඟවිලා තියෙනවා. පූර්ණත්වයක් තියෙනවා. ඒතර අපි ඒක දිහා බලාගෙන අපේ බලාපොරොත්තු එක අපි කියන අපේ එකම ප්‍රේමය, එකම ඇදහිල්ල, එකම බලාපොරොත්තු ජනතාවක්. ඒතර අපි ගොඩාක් වෙන බලාපොරොත්තු අපන්නේ කා මතද? ඒකයි මේ අපිට මේ වචන කතා අපි බලාපොරොත්තු අපි ලෝකේ මත නම් අපි බලාපොරොත්තු පුද්ගලයා මත නම් අපි බලාපොරොත්තු පෙනෙන සාර්ථකත්වයම ඒව සෙලවෙනවා නැති වෙනවා. ඒතර අපිට මොකද වෙන්නේ? ඔබ අසරණෙක් වෙනවා. අනේ ඒක නිසා තමයි අද අපිට කතා කරන්නේ ඔබ හැමතිස්සෙම තාත්තගේ
හදවතේ ඔබේ නම දීලා තියෙනවද? ස්වර්ගයේ දේශනා. එනිස අපි කරන පර්ෆෝමන්ස් මේ ලෝකයේ මොනවද කරන්නේ? මේ ලෝකේ සාප ගොඩාක් සමාන දූතකාරයක් කරලා බලන්නේ මට මොනවද ඒකෙන් අපට ප්‍රතිලාභ කියලා. ඒ මත තමයි මගේ ක්‍රියාකලාපේ තියෙන්නේ. ඒ කියන්නේ තමකා මුල් කරගෙන යන්නේ. අපි බොහෝ වෙලාවට අපි හිතුවට ස්වර්ගයේ වෙනුවෙන් මේ වැඩේ කරන්න කියලා ඒ ගැන අදහස නැති වෙනවා. මේකේ ඇතුලේ මොනවද අපිට ඒකට ලැබෙන ප්‍රතිලාභය කියලා තමයි අපි කල්පනා කරන්නේ. ඒක තුළ තමයි හිර වෙන්නේ. මේක හරි සූක්ෂමයි. ඒක අපි කියේ උන්වහන්සේ අපිට පෙන්නන ආබ්‍රහම් පවා ආබ්‍රහම් දැක්කෙත් නැහැ. ඔව් ඊසාක් තුළ වහල්ලෙක් වෙනවා. ඒක ස්වභාවික ලෙස දරුවෙකුට ආදරය කිරීම ස්වභාවික දෙයක්. ඉතා ස්වභාවික. හරි. නමුත් දෙවියන්වහන්සේට ඕනෝනේ ඊසාක් ඉල්ලුවේ ඔය ආබ්‍රහම්ගේ හදවත පින්නා. පින්ද විනාශ කරන්න නෙමෙයි සතතා පෙන්වන්න. ඔය මාමත නෙමෙයි යපෙන්නේ. ඒතර බිදුණු හැම කෙනෙක්ගේම ජීවිත දෙවියන්වහන්සේ පෙන්වන්නේ ඔබ යපෙන්නේ කහමතද? ඒතර මේ පීඩා මැදදී අපිට පුළුවන් නම් දෙවියන් වහන්සේ මතය දෙවියන් වහන්සේ දෙනවා අපේ නම ස්වර්ගයේ ලියවෙන්නේ. මේ ලෝකේ නෙමෙයි. ගොඩාක් දෙනෙක් අද ජීවත් වෙන අපි හැම කෙනෙක්ම වගේ ඒක අද අපේ දේශය තුළ බැලුවත් රණු මිනිස්සු අද මොනවද මේ අපේ දේශයේ බොරුව තියෙන්නේ. අද සත්‍ය කියන එක පේන්නේ නැතරම් මුලා වෙලා තියෙන්නේ. තම පැවැත්ම ඒ සඳහා මිනිස්සුන් කොච්චර අසන්නපත් වුණත් කමන්නේ. ඒගොල්ලන්ට ඒක ඇහෙන්නේ දැනෙන්නේ සංවේදී වෙන්නේ අවදියක් නැහැ. ඇයි හෘද සාක්ෂිය මැරිලා. හෘද සාක්ෂිය මැරිලා. ස්පිරිතුවේ ජීවිතයක් නැති ස්පිරිතුවේ ජීවිතය. ඕකම තමයි පෞල් තුළ වෙලා දැයි පෞල් සීචර. අපි හෘද සාක්ෂියම නෙමෙයි ජීවත් වෙන්නේ. බොරුව තුළ තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දෙවියන් වහන්සේ හඬ සෑවන් දෙන්න අපි ගොඩාක් වෙලාට වහල් වෙලා. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ අපේ නිරන්තරයෙන්ම කතා කරන අවදි වෙලා බලන්න. කාමතද ඔබ යපෙන්නේ. ඔබ මේ ලෝකයේ දෙයක්ද හොයාගෙන යන්නේ නැත්නම් ස්වර්ගයේ දෙයක්ද? දැන් ප්‍රේමවන්තේනි අපි ඔබට ආරාධනා කරනවා. ඔබ අද ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. ඔබේ හෘද සාක්ෂිය ඔබ දන්නේම නැතුව මැරිලා ගිහිල්ලාද? නැත්නම් ඔබේ හෘද සාක්ෂිය දෙවියන් වහන්සේ මත යැපෙන ජීවිතයකට ආස කරන හෘද සාක්ෂියක්ද ඔබට තියෙන්නේ කියලා. අපි දෙවන දේව ප්‍රකාශනයට අහුම්කම් දෙමු. දෙවන දේව ප්‍රකාශනය හේබ්‍රවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. තවද හැම පූජකයෙක්ම සිටගෙන දවස් පතා තේවා ඉටු කරමින් කිසි කලකවත් පව් නසාලීමට නොහැකි වූ එම පූජාවන් බොහෝ වර ඔප්පු කරයි. එහෙත් උන්වහන්සේ පව් දෙසා සදහටම එකම පූජාවක් ඔප්පු කොට දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන්ගත්සේක. එහි උන්වහන්සේ සිය සතුරන් තම පාපුටුව කරනු ලබන තුරු බලා සිටින සේක. මන්ද උන්වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එකම පූජාවකින් සදාතනික පරිපූර්ණත්වයට ගෙනා සේක. කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත. රණුක් අපිට මේ කාලෙම කතා දෙවන එකීම හරි ලස්සන ජේසුගේ පූජකවරය ගැන. අපි දකින්න නිරන්තරයෙන්ම අපිට කියන දෙයක් මේ හිබ්‍රු ගතවරයා පූජකවරය තිබුණා පරණ ගිවිසුම තුළ. ඒ නිසා ඒ පූජකයා හැමතිස්සෙම තමා උදෙසා අනිත් අය උදෙසා නිසා නැවත ඔප්පු කරන පූජාසන එක තැනක පඳුර එකක පොප්පු කරන එකම ඒ තුනක් නමුත් බලාපොරොත්තුවක් තිබ්බා. අර ආබ්‍රහම්ට දුන්නනේ උපු ගන්නනකොට ජේදහන්සේ ආබ්‍රහම්ගේ පුතාව ගත්තේ නැහැ. කිව්වා මම පඳුරක් දෙනවා. බැටළුවෙක් හිටියා. ඒතර මේ බැටළුවා තමයි බලාපොරොත්තු වෙන දවසක දෙවියන් වහන්සේ අපිට බැටළුවෙක් දෙයි කියලා. ඒක තමයි ස්නාවකසාන්ද හැන්නේ මෙන්න ලෝ පවුදුර රජ බාලකයන්ෝ. මෙන්න බැටළු පොත කියනවා. එතකොට අපි දකින ජේසුස් වහන්සේ තමයි තමුන්ගේ ජීවිතේ පඳුරක් උනේ. පූජාසනේ උන්වහන්සේමයි. පඳුරත් උන්වහන්සේ ඔප්පු කරෙත් උන්වහන්සේ. මේ තුනම ඒකත්වය. අපිට මේ ඒකත්වය නැතිකම නැතිනම් අපේ ජීවිතේ කැඩලා බෙදලා තියෙන නිසා නැවත ඔප්පු කරන සිතුන අනිත්‍යයට. ඒකයි මෙතන කියන්නේ උන්වහන්සේ සදහටම එකම පූජා ඔප්පු කර දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගස්සේක. ඒකයි මීට සති ගානකට ඉස්සෙල්ලා අපිට මතක ඇති රණුක්
උන්වහන්සේ අපිට කිව්වා ඔබ මුළු සිතේ මුළු හදවතේ මුළු ශක්තිය මුළු ආත්මෙම මේක තමයි නම් මනුෂ්‍යර කරන්න බෑ. නමුත් ජේසුස් කොහෙද ඔක් කළේ? කල්වාරි යාගයේදී. හරි සම්පූර්ණයෙන්ම තාත්තා මත හැපිලා සම්පූර්ණ තාත්තට අයිතිය දුන්නා. ඒ නිසා උන්වහන්සේ සිය සතුරන් පාපුටුව තම පාපුටුව කරනු ලබනතුරු බලා සිටිනසේක. මන්ද උන්වහන්සේ පවිත්‍ර කර ලැබුවන්නේ එකම පූජාවකින් සම්පූර්ණයෙන් පරිපූර්ණ සදාතනික පරිපූර්ණත්වයට ගෙනාසේක. ඒතර මේ එක පූජාවක්. ආයේ පූජාව ගොඩක් නැහැ. ගිය සතියේ තමයි පළවෙනි එකේම කිව්වා එකවරක් පාප නැසීම සඳහා පූජා වුණා. ඒක කියන්නේ පව කමායත්තන් තවත් පාප පූජා අවශ්‍ය නැහැ. ඒක දීලා ඉවරයි. ඒ නිසා අපිට අදහන්න කියලා කියන්නේ ඒකයි. වචනේ අදහන්න කියන්නේ ඒකයි. උන්වහන්සේ ඔබේ මගේ පාප පවරගෙන කුරුස යන ගහලා රුධිරයෙන් පවිත්‍ර කළ මුළු විශ්වයම මලාවැගේ මතු ඉපදින්න පරම්පරාවගේ හැම කෙනාගේම පාපේ පවරගෙන. මොකද උන්වහන්සේ කර්ණ කොටගෙනයි සියලු දේ මැව්වේ. ජේසුස් වහන්සේගේ මේ යාගය ඔප්පු කළේ සියල්ලම කර්ණ කොට. ඒතර හැම කෙනාගේම දුබලකම උන්වහන්සේ පවරගෙන කුරුස යන ගහලා රුධිරයෙන් පවිත්‍ර කළා අපිට පෞසමාව මිදීම දීලා දේව තාත්තගේ හදවතේ අපිට පූර්ණත්වය දීලා තියෙනවා. ඒකයි කිව්වේ අපේ ජීවිතේ සැඟවිලා තියෙන ජේසුස් තුළ තාත්තගේ හදවතේ. දැන් අපිට තියෙන්නේ ඒක හොයන්න, ඒක බලාපොරොත්තු වෙන්න. අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිත අයියෝ මන් දුර්වලයි වැඩක් නැහැ. අපි තවත් ජේසුස් බලන්නේ මට උදව් වෙන්න නැහැ. අපි අදහන්නට ඕන. මොකද අදහන අපිට අවදි වෙන්නට ඕන. අපි අනාථ බව අපි අපේ දිලුඳුකම අපසන්නකම අර ගිය සතියේ කිව්වා වගේ අපි අසන්නකමට උන්වහන්සේ මේ කඩන්න බෙදින්න අපි අසන්නකම දකින්න. දැකලා අපි අසන්නකම අපි දකින්න ඕනේ. අන්න එතනට අපිට වෙන පිළිතුරක් නැහැ. ජේසුස් විතරයි පිළිතුර. මොකද ජේසුස් විතර අපිව කරේ තියාගෙන තාත්තටයි කියලා ගලවල තාත්තගේ හදවතේ අපිට ලෑස්ති කරලා තියෙන. ඒතර ආයේ පාප නසන්න උන්වහන්සේ නසලා ඉන්න. අපි ඒක අදහන්නට ඕන. ඒ කියන්නේ අදහන්නාටයි ජීවනය තියෙන්නේ. දැන් පාපය කියන එක අපි නැවත වෙනකොට අපි හිතනවා මේ පාපයට සමාවක් නැති වෙයිද නේ. අපි දැනගෙන ඒ වැරද්ද කරනකොට අපි කියනවා වැරදි කියලා දැනත් අපිට ඒක අත්හැර ගන්න බැරි පව් තියෙනවා. මේ වගේ අපි ඒ පාපය කරනකොට අපි හැම වෙලේම හිතන්නේ කවදා හරි ආයේ මගේ ශක්තියෙන් මේකෙන් මිදෙන්න ඕනේ කියලා. නමුත් ඔබ වහන්සේ මේ කියනකොට මට දැනෙන දේ තමයි උන්වහන්සේ මේ පාපයට වන්දි ගෙවලා ඉවරයි. අපිට තියෙන්නේ අදහිල්ලෙන් මේක අයිති කරගන්න. ඒක තමයි පාප සමහව ජීවත් කරව ගන්න එක නේ. ඒක තමයි කියන්නේ අපි මේ තාම හරියට තේරුම් අරගන්න නැහැ. පාපය කියන්නේ අදහන් නොගැනීම. හරි. දැන් අපි ගොඩාක් පාපය කියලා හිතන අනේ මම බොරු කිව්වා, හොරගම් කළා, මං කාමයට වැටුණා. ඒක නෙමෙයි පාපය. ඒක පාපේ ප්‍රතිඵලය. අදහන් නොගැනීම නිසා අපි අපේ ජීවිතේ ඒ ස්වභාවයට ගිහිලා තියෙනවා. ඒකයි රෝමාටේ තම ලස්සනට කියන්නේ නමේ ඔබ ජේසුව පිළිගත්තයින් පස්සේ ඔබේ අධ්‍යාත්මයේ ජීවමානයි. ශරීරය ස්වභාවය පාපය නිසා මැරලා තියෙන්න පුළුවන්. ඒ දේව තාත්තා සුද්ධාත්මයන් කරනකොට ජේසුගේ ශරීර උත්තාන කළා වගේ ඔබේ ශරීරය උන්වහන්සේ සුද්ධාත්මයන් තුළ ජීවමාන ශරීරය කරනවා. ඒ නිසා අපේ ක්ලේශයන් නසන්න බෑ අපේ ශක්තියෙන්. ඒක කරන්න පුළුවන් සුද්ධාත්මයන්. සුද්ධාත්මයන් ක්ලේශ නැසොත් තමයි දෙවියන්වහන්සේගේ පුත්‍රය වෙන්නේ. අපේ ශක්තියෙන් නෙමෙයි. ඒතර අපි අදහන්නට ඕන රණුක් අපි ජේසුස් ස්වාමීන් වහන්සේ හමු වෙන්න පුළුවන්. දැන් පවුල්තුමා පව උන්වහන්සේ හමු වුණා දමස්කසේ. හැබැයි ඊට පස්සේ දැක්ක ප්‍රතිපත්තියත් තිබ්බා තමන්ගේ ජීවිතේ මේ තමන් අදහන දෙයට විරුද්ධ වෙන ප්‍රතිපත්තිය. අහෝ මමගේ කාලකන්ණියෙක් කිව්වා. පවුල්තුම ඉගෙන ගත්තා. තමන් අවදි වෙන්න මේ දුර්වලකමට. ජේසුස් වහන්සේ විතර එකම පිළිද කල්වාරි යාගයේ විතර උන්වහන්සේ මං වෙනුවෙන් ඒ කුරුස යන ගහ රුධිරයෙන් පවිත්‍ර නිදහස් කළ ඉවරයි. ඒක අදහන්න පාල්තුම දැක සුද්ධාත්මය තවත් මාතුළු මම නෙමේ ජීවත් වෙන්නේ ජේසුයි. ඒකත්වයක් කරා ගියා. එතකොට අපි අද දකින්නට ඕන අපි ගොඩාකට වරද්දගෙන තමයි අපි ගොඩාකට ගිහිල්ලා කියන්නේ පව් ටික විතර පව් කියලා කියන්නේ අපි වෙච්ච දේවල්. අපි කවදාවත් උන්වහන්සේ අදහන්නේ නැහැ. ඒත් කතා කරන එක වරක් උන්වහන්සේ ජීවිතේ පූජා කළා සද්ධාත්මකම අපි උන්වහන්සේලා ඉදි කළා දිලිවරයි. මෙන්න මේ සත්‍යතාවය දැන් මගේ ජීවිතේ හැම දෙයක අත්දැක් වෙනවා. දැන් නපුඩා කරන්න මොනවද? මොන හරි දෙයක් කළා මගේ ස්වභාවය කලබලා ඇත්තම යටපත් කරන්න උත්සාහ කරනවා. නමුත් මම අවදින්නේ නැහැ. මම මේක තමයි ඇත්ත. මේ දුර්වලකම මට අයිති නැහැ. ජේසුස් එක පවර්ගෙන කුරුසෙන් දාස් කළා. ඒ නිසා මම ඇතුළට යන්න රණු මගේ අත්දැකීම. මගේ ජීවිත අත්දැකීම මම තුන්වහන්සේ හමු වුණා. ඒ හමු වෙලා අවුරුදු 7කින් ස්වාමීන් වහන්සේ හමු වෙලා මම දැක්ක පුදුමාකාර සතුටක් නිදහසක්. නමුත් මාසෙකන් පස්සේ මොකද උනේ මම දුර්වලකම් වැටුණා. ඉතින් මම බැලුවා අනේ මොකද්ද?
මට ගැලවීමක් නැද්ද? මොකද වෙන්නේ? අන්න එතන තමයි ස්වාමීන් වහන්සේ මට කියන්නේ පුතේ මං ඕව පිළි අරන් ඉවරයි. උඹ මාව පිළි අරන් ඉවරයි. හැබැයි ඔබ ස්වභාවය පිළි අරන් නැහැ. ඒ නිසා ඉගෙන ගන්න. ස්වභාවයේ මතු වෙන හැම මොහොතකම මට අයිති වෙන්න ඉගෙන ගන්න. ඉතින් මං ස්වාමීන් වහන්සේ කුරුස පාමුල අනේතන තමයි පෞල්තුමාගේ මේ රෝම 8-9 ඉඳලා මේ එක කොටස මට බලපෑවේ. මම ඉගෙන ගත්තා. ඒක සප්‍රසාද වහන්සේට මගේ දුබලකම දෙන්න. පාපුච්චාන සක්‍රමේදී වැටුණු තැනම උන්වහන්සේට අයිතිය දෙනකොට සුද්ධාත්මයන්ගේ වහල් කමින් කෙමෙන් මා. මේ පංචේන්ද්‍රිය තියෙනකම හැමතිස්සෙම කියන්නේ එකයි. අපි අහක බලාගත්ත ගමන් අපිට වටනවා. වැටෙන්න බය වෙන්න එපා. අවදි වෙලා අයිති වෙන්න. නපුරට ඕන ඔය අයිති වීම කඩන්න. වෙන මාර්ගයක් නැහැ ස්වර්ගයට යන්න. ජේසුට අයිති වීම. මේක කියන්නේ අහස පොළොව පහව ගියත් උන්වහන්සේගේ ජීවමාන වචනේ පහව යන්නේ මා අදහන්න සදාතන ජීවනය ලබනවා. අපේ ප්‍රේමවන්තයනි බලන්න උන්වහන්සේ ලස්සන තැනකට අපිව අරගෙන ආවා. ඔබ මේක හරියට තේරුම් ගත්තොත් අපි දෙවියන් වහන්සේව අදහන්නේ නැති තැනයි අපි එකම පාපය කරන්නේ. ඔබ පාපයේ ප්‍රතිඵල නිසා තවමත් දුක් විඳින කෙනෙක් නම් අනේ මගේ හැතින් හැම වෙලේම බොරු කියනවා මං හැම වෙලාවෙම කාමයේ දේවල් වලට වැටෙනවා කාම රාග සිතුවිලි මාව කරදර කරනවා මගේ මනස මගේ හදවත මගේ ශරීරය පාපයට ඇදෙනවා කියලා ඔබ මේ පාපයේ ප්‍රතිඵලත් එක්ක දඟලන කිතුණුවෙක් නම් ඔබ මේ ප්‍රතිඵලය අමතක කරලා දෙවියන් වහන්සේව අදහ ගන්න. දෙවියන් වහන්සේව අදහලා ඒ ඇදහිල්ල නිසා ඔබ ලබන පාප සමාව භුක්ති විඳින්න. එතනින් ඔබට අලුත් ජීවිතයකට උන්වහන්සේ මඟ පෙන්වාවි. පිටුමිනි මං කියපු දේ නිවැරදි මං හිතනවා. හොඳයි ඒක තමයි මං කිව්වේ රරුක්. ඒක කිව්ව දේ හරි. අපේ ජීවිතේ වැටීම නෙමෙයි උන්වහන්සේ බලන්නේ. උන්වහන්සේ අපිට බලන උන්වහන්සේට අයිති වීමයි. පැහැදිලි. මනුෂ්‍ය ලෝකයා බලන්න අපේ වැටීම. අපි කන්නේම නැහැ දෙවනසේ බලන්න අයිති වීමයි. ඒ නිසා අපි හොඳ වෙන්න නෙමෙයි මම හැමෝම කිය සුද්ධවන්ත කියන අපිට බෑ හොඳ වෙන්න. පරිසර ස්වභාවය තමයි හොඳ වෙන්න උත්සාහ කිරීම. නමුත් අපේ ගමන වෙන්න ඕන ජේසුගේ කල්වාරියාගට අයිති වෙකයි සුදෝ පාල්තම හිටියේ නැහැ සප්‍රසාදයේදී. පාල්තම සප්‍රසාද ගැන කතා කරන මේ පිළිවෙත මම ජේසුගේ වෙල අනිවාර්යයෙන් ලැබි අපොස්තලුන්ගෙන්. එනයි කියන්නේ මම ජේසුගෙන බගේ එච්චර පර්සනලයිස් වුණා. ඒ කියන්නේ පෞලතුමා කියන ඔබ කොපමණ මේ අනුභව කරේ ඔබ ජේසුගේම මරණයට සහභාගී වෙලා ජේසු ඔබ තුළ ජීවමාන වෙනවා. ඒතර අපි දකින්නට ඕන අපිට මාර්ගයක් තියෙනවා මේ සප්‍රසාදයේ ජීවිතය. මේ පාපොච්චාන සක්‍රමේන්තුව. මේ ඔක්කොම දීලා තියෙන්නේ උන්වහන්සේට අයිති වෙන්න. උන්වහන්සේ කවදාවත් අහන්නේ උඹට ඉස්සර පේතුරුගේ පය හුවේ නෑ. මොකද මා අතහැරියේ නැහැ. මගේ ආදරේ ඔබට ඇද්ද? පිටුමිනි මම මෙහෙම ප්‍රශ්න කරත වහන්සේව අපේ කතෝලිකයෝ ගොඩක් ළඟ මේ පාපොච්චාරණ සක්‍රමේන්තුවයි දිව්‍ය සප්‍රසාද සක්‍රමේන්තුවයි අද වෙනකොට ගොඩාක් ඈත් වෙලා ගිහිල්ලා බොරුවක් වෙලා ගිහිල්ලා පාපොච්චාරණ සක්‍රමේන්තුවට ඇතුල් වෙලා නැහැ සමහර වෙලාවට අවුරුදු ගණන් වලින් මේ ගැන අපි අපේ දේව ජනතාව අවදි කළොත් මම හිතනවා ඒක ඉතාම වටිනවා කියලා. මොකද ඒක අවදි වෙලා නැත්තේ මොකද අපි හිතන අපි ගොඩාක් වෙලාවට පාපොච්චාරණ ගියේ රණුක් අපි ලිස්ට් එකක් අරගෙන ඒ ලිස්ට් එක අරගෙන ලිස්ට් එක කියන අපිට චැනසීමද. හැබැයි අපි අයිති වෙලා නැහැ. ඇදහිල්ල නැහැ. අපි මම මේ වැරද්ද කරන්නේ මං කොහෙද ජේසුට අයිති නොවුනේ. අපේ ගොඩාක් තැන් තියෙන ඉතිහාසය අපි ජේසුට අයිති නොදී අපි හරවගත්තා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි නපුර මෙච්චර අල්ලගෙන ඉන්නේ. දැන් අපි අවදි වෙමින් අපි ඇතුළට යන්නට ඕන. අපි අයිති නොදී ගොඩාක් තැන් ඇදෙද. අපිකට අවදි වෙලා අයිතිය දෙන්න පටන් ගන්නකොට සුද්ධාත්මයන්ෝ අපේ ස්වභාවය වෙනස් කරනවා. ඒකයි ශුද්ධාත්මයන් වහන්සේ මේවන ඇතම දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒකයි පාපොච්චාර සක්‍රමී තාමත් වැදගත් දෙයක්. අපිට හියුමිලිටි එකක් අපි බහැපත්කම තියෙන්නේ. අපි එතනදී අපි කරන්නට ඕන මට මේ වැරද්ද වෙනවා. ඇයි මම මේ කොහෙද මං ජේසුට අයිති නොවි නපුරට අයිති උනේ. ඒක සොයලා බලලා අපිට අයිති වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි ගැලවීම මාර්ගය. ඔව් පිටුමනි. අද දවසේ අපි මේ සාකච්ඡාව ඉතාම ලස්සන තැනකට රැගෙන ආවා මට විශ්වාසයි ඒක. මම කැමති ඔබ වහන්සේගෙන් නැවත අපි ශුද්ධ සුවිශේෂය පිළිබඳව අවධානය දීලා පළමුවන දේව ප්‍රකාශනය, දෙවන දේව ප්‍රකාශනය මේ සියල්ල කැටි කරගෙන මේ සතිය පුරාවට මේ දේව ජනතාව ජීවත් කළ යුත්තේ මොකක්ද කියලා ඒ අයට මඟ පෙන්වුවොත් ඒක ඉතාම වටිනවා. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. ඔබේ ජීවිතේ කිසිම දෙයක් හිසකේ ගහක් වැටෙන්නේ උන්වහන්සේ නොදැනතුව. එකම දේ වැදගත් දේව තාත්තා ඔබේ ජීවිතය සියල්ල පාලනය කරන. ජේ තාත්තා සලස්ම තිබ්බේ ජේසුස් වහන්සේව දෙන්න. ඒ නිසා අපේ හදවත් බිඳෙන කැඩෙන වේදනාව දුර්වල අපේ ජීවිත ඇතුළට යනකොට දකින්නෙම දුර්වලකමයි. බය වෙන්න එපා. ජේසුස් වහන්සේ මොහොත ඔබ වෙනින් ජයග්‍රහණය කළා. මේක අදහන්න
තාත්තා දුන්නු විතුම තෑග එකයි ඔබ ඒක අදහාගෙන ජේෂ්ඨ අයිතිය දීලා අපි උන්වහන්සේගේ රුධිරය දෝවන වෙනකොට ශුද්ධාත්මයන්ෝ ඔබේ ජීවිතය පාරිශුද්ධවත් කරනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ දෙන දේ. ඔබ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් ඔබේ ජීවිතය දවසින් දවස පාරිශුද්ධත්වයට රැගෙන යන්න පිපාසයෙන් ඉන්න කිතුණුවෙක් නම් ඒ දේ ජීවත් කරවන්න මේ සතිය පුරාවට ඔබව අපි තල්ලු කරන්නේ ශුද්ධත්වය කරා ගමන් කරන කිතුණුවන් විදිහට ජීවත් වෙන්න. ශුද්ධත්වය කරා ඔබේ ජීවිතය මඟ පෙන්වීම දෙන්නටයි ඔබේ ජීවිතයට මඟ පෙන්වීම දෙන්නටයි අපි මෙලෙස වෑයම් කරන්නේ. දයාබර කිතුණු ප්‍රේමවන්තේනි ඔබේ ජීවිත දෙවියන් වහන්සේගේ ඒ අතේ දැනෙන වහන්සේගෙන් යැපෙන මේ ජීවිතයක් බවට පත් කරගන්න. ඒකයි අපි සියලු දෙනාගේම අපේක්ෂාව, අපි සියලු දෙනාගේම බලාපොරොත්තු. අපි මේ වෑයම් කරන්නේ ඔබව ඒ ශුද්ධත්වයේ ගමනට රැගෙන යන්නයි. ඉතින් ඒ වෑයමට අපිත් එක්ක එකතු වන කඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධාස්ථානයේ මේ සම්සේවක ගරු ලලිත් එක්ස්පෙඩිටස් පියතුමනි ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ අපිත් එක්ක නිතර එකතු වෙමින් අපිට දක්වන මේ හොඳ හිත වෙනුවෙන් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කියනවා ඔබ වහන්සේ එක්ක අපි මේ යන ගමන වෙනුවෙන්. ඉතින් ඔබ වහන්සේට ස්තුතියි. ජේසු පිහිටයි. ජේසු පිහිටයි. දයාබර ප්‍රේමවන්තේනි අද දවසේ අපි ඔබත් එක්ක සාකච්ඡා කළේ සාමාන්‍ය සමයේ 33 වන ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහයයි. නැවත ඔබත් එක්ක මෙවැනි අත්දැකීමක් බෙදා ගන්නට තවත් සත් දිනකින් හමු වන තුරු ඔබ සැමට ජේසු පිහිටයි.